නම් right රෙකෝඩින් එකත් ඔන් කරා මතක් කරපු දරුවන්ට ස්තුතියි සඳුනි වත්සලා කියලා තමයි කඩවර එකා ගැන කිව්වේ නෑ කියලා 11 ශ්‍රේණියේ කට්ටියට කඩවර එකා ගැන කියන්නේ බදාදා 10 ශ්‍රේණියේ කට්ටිය ගිය සතිය ඉගෙන ගත්ත කඩවර එකා ගැන හරි ශබ්ද උච්චාරණ ගුණ අනුව ව්‍යංජන ශබ්ද වර්ගීකරණය තමයි අපිට දැන් කරන්න තියෙන්නේ ඉන්න චුට්ටක් right පළවෙනි වර්ගීකරණය තමයි ഘോഷ අഘോෂ අක්ෂර ඒක මම මෙන්න මෙහෙම කියලා දෙන්නම් දැන් අමතක කෙනෙක් ඉන්නවා නම් ඉගෙන ගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒ පාඩම ඒ කැලේ මිස් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් එහෙම මම මේ කියන එක අහගන්න දැන් පුතේ අපි සාකච්ඡා කරා නේද අපේ පෙනහළු වල ඉඳන් එන වායු ධාරාව හරිද පෙනහළු වල ඉඳන් එන මොන ධාරාවද වායු ධාරාව ඉවසිල්ලෙන් අහගන්න ඕනි පෙනහළු වල ඉඳන් එන වායු ධාරාව කොහේ තියෙන මොනවද උගුරේ ඇති ස්වර තන්තු මේ බලන්නකෝ දැන් පෙනහළු වල ඉඳන් එන වායු ධාරාව උගුරේ ඇති ස්වර තන්තු මොනවා කරනවද කම්පණය කරනවනේ පෙනහළු වල ඉඳන් එන වායු ධාරාව උගුරේ ඇති ස්වර තන්තු කම්පණය කරනවා ඊට පස්සේ උඩහට යනවනේ කම්පණය කර බැහැරට පිටවීමේදී දත්දිව තොල්තල්ලාදී මුඛී අවයවවල නොගැටී බාධාවක් රහිතව ඉපදෙනවා නම් ස්වර දත්දිව තොල්තල්ලාදී මුඛී අවයවවල ගැටී බාධාවක් සහිතව ඉපදෙනවා නම් ව්‍යංජන අපි ඒක දන්නවනේ right මේ කාරණාව ටිකක් වෙනස් මේ බලගන්නකෝ දැන් පෙනහළු වල ඉඳන් එන වායු ධාරාව උගුරේ තියෙන ස්වර මොනවා කරනවද කම්පණය කරනවනේ මෙන්න මේ විදිහට පෙනහළු වල ඉඳන් එන වායු ධාරාව උගුරේ තියෙන ස්වර තන්තු කම්පණය කරනකොට අපේ මේ උගුර නැත්තම් අපි මේකට කියනවා ස්වරාලය කියලා මේ උගුර ආකාර දෙකකට කටයුතු කරන්න ගන්නවා ඈ ඔව් පෙනහළු වල ඉඳන් එන වායු ධාරාව උගුරේ තියෙන ස්වර තන්තු කම්පණය කරනකොට කියන්නේ මේ වායු ධාරාව ඇවිල්ලා මෙහෙම උගුර ස්වර තන්තු මෙහෙම කම්පණය කරනකොට උගුර ආකාර දෙකකට වැඩ කරන්න ගන්නවා මොනවද දන්නවද ආකාර දෙක සමහර අකුරු උච්චාරණය කරනකොට මේ ස්වරාලය දෙදරීමකට ලක් වෙනවා දෙදරීමක් ඇති වෙනවා තව සමහර අක්ෂර උපදිනකොට මොකද්ද උගුර දෙදරීමකට ලක් වෙන්නේ නැහැ මේ දෙදරීම කියන වචනේ හරි ප්‍රාථමික හින්දා අපි මේකට පාවිච්චි වෙනවා නිනාදයක් ඇති වෙනවා නම් අපි ඒවට කියනවා නිනාදයක් ඇති වෙනවා නම් අපි ඒවට කියනවා දෙදරීමක් ඇති වෙනවා කියලා නිනාදයක් ඇති වෙන්නේ නැත්තම් අපි ඒවට කියනවා දෙදරීමක් ඇති වෙන්නේ නැහැ කියලා දැන් මේ බලන්න පෙනහළු වල ඉඳන් එන වායු ධාරාව උගුරේ තියෙන ස්වර තන්තු කම්පණය කරලා බැහැරට පිට වෙනකොට උගුර ආකාර දෙකකට වැඩ කරනවා දෙදරීමක් ඇති වෙනවා සහ දෙදරීමක් ඇති වෙන්නේ නැති වෙනවා දෙදරීමක් හෙවත් නිනාදයක් ඇති වෙනවා නම් අපි ඒවට කියනවා මොන අක්ෂර කියලාද අපි ඒවට කියන්නේ ළමයි මොනවා කියලාද ഘോഷ අක්ෂර කියලා අපි ඒවට කියන්නේ මොන අක්ෂර කියලාද ഘോഷ අක්ෂර කියලා එහෙම උගුර නිනාදයක් හෙවත් දෙදරීමක් ඇති වෙන්නේ නැත්තම් අපි ඒවට කියනවා මොන අක්ෂර කියලාද අഘോഷ අක්ෂර කියලා එහෙනම් මේක හරි ලේසි එකක් නේද පෙනහළු වල ඉඳන් එන වායු ධාරාව උගුරේ තියෙන ස්වර තන්තු කම්පණය කරනවා එහෙම කම්පණය කරනකොට උගුර ආකාර දෙකකට වැඩ කරන්න ගන්නවා පළවෙනි විදිහ තමයි දෙදරීමක් ඇති වෙනවා තා විදිහක් තමයි දෙදරීමක් ඇති වෙන්නේ නැහැ එහෙම දෙදරීමක් ඇති වෙනවා නම් අපි ඒවට කියනවා නිනාදයක් ඇති වෙනවා කියලා දෙදරීමක් ඇති වෙන්නේ නැත්නම් අපි ඒවට කියනවා නිනාදයක් ඇති වෙන්නේ නැහැ කියලා මේ විදිහට නිනාදයක් ඇති වෙනවා නම් අපි ඒවට කියනවා ഘോഷ අක්ෂර කියලා නිනාදයක් ඇති වෙන්නේ නැත්නම් ඒවට කියනවා මොනවා කියලාද අഘോഷ අක්ෂර කියලා හරි ලේසි මේ කතන්දරය right දැන් මේ බලන්න ශබ්ද උච්චාරණ ගුණ අනුව ව්‍යංජන ශබ්ද වර්ගීකරණය ഘോഷ අഘോഷ අක්ෂර උච්චාරණයේදී උගුර තුල නිනාදයක් හෙවත් දෙදරීමක් ඇතිවන අක්ෂර ഘോഷ අක්ෂර ලෙස හැඳින්වේ උච්චාරණයේදී උගුර තුල නිනාදයක් හෙවත් දෙදරීමක් ඇති නොවන අක්ෂර අഘോഷ අක්ෂර ලෙස හැඳින්වේ උගුර තුල නිනාදයක් හෙවත් දෙදරීමක් ඇති වෙනවා නේ නම් මේ බලන්න
උගුරට මෙන්න මෙතන අත තියලා මෙන්න මේ අකුරු ටික කියවන්න. මේ පළවෙනි අකුරු සෙට් එක. ගජඩ දබ ගජඩ දබ. ඕගලන්ට මම ඒ කියන්නේ ඒක කියවන විදිහ ඕනනම් පෙන්නන්න. මෙන්න මෙහෙම එක කියවන්නේ. ඒකේ තියෙන්නේ අල්ප ප්‍රාණ අකුරයි මහ ප්‍රාණ අකුරයි. එහෙමනේ තියෙන්නේ. ඉස්සෙල්ලා මෙන්න මේ සෙට් එක කියවන්න. ගජඩ දබ ඊට පස්සේ ඒකෙම මහ ප්‍රාණ ස්වරූපය කියවන්න. ඔන්න පටන් ගත්තා. ගජඩ දබ ගජඩ දබ ගජඩ දබ ගජඩ දබ ගජඩ දබ ගජඩ දබ. එහෙනම් ඒ අක්ෂර උච්චාරණයකට උගුර දෙදරනවා. යට අකුරු සෙට් එක කියවන්න. කචට තප කචට තප කචට තප කචට තප. දැන් උඩ එක එකපාරයි යට එක එකපාරයි. කියන්නේ ගජඩ දබ ගජඩ දබ. යට සෙට් එක කචට තප කචට තප. අයි පාරක් උඩ සෙට් එක ගජඩ දබ ගජඩ දබ. යට සෙට් එක කචට තප කචට තප. දැන් මොකද වෙන්නේ? පළවෙනි සෙට් එක කියවනකොට මොකක් වෙනවද? දෙදරීමක් ඇති වෙනවා. දෙවෙනි සෙට් එකේ උන්ට දෙදරීමක් ඇති වෙන්නේ නැහැ. හරියට මේක දැන් මහින්ද රාජපක්ෂ වාගේ කෙනෙක් කතා කරන්නේ හරිය එයාගේ උච්චාරණයේදී ഘോഷ අකුරු වැඩි. කොහොමද? දැන් මේ උත්සාහයකලයක් පදින්න තමයි වෙන්නේ. දැන් මේ සංචාරණ සීමා දාලා තියෙන හින්දානේ අපි මේ පෙට්‍රල් මිල වැඩි කළේ. එහෙමනේ කියන්නේ. හරිද? එතකොට එයා කතා කරනකොට උගුර දෙදරනවා වැඩි. උගුර දෙදරීමකට ලක් වෙනවා වැඩි. හරිද? එහෙනම් ඒක නිකන් හරියට මහින්ද රාජපක්ෂ වගේ ගජඩ දබ ගජඩ දබ. යට සෙට් එක අනේ රනිල් වික්‍රමසිංහ වගේ. දැන් විශේෂයෙන් කියන්න ඕනි කියලානේ පටන් ගන්න මේ ලෝරහක් නෑ ළමයි. හරිද? මම රනිල් පාක්ෂිකයෙක්වත් මහින්ද පාක්ෂිකයෙක්වත් නෙවෙයි. දෙන්න කතා කරනකොට හැබැයි මට අහන් ඉන්නේ දෙන්නේ මහින්ද කතා කරන එක. හැබැයි මම ජීවිතේේ මගේ මේ අතින් මම ඡන්දයක් දීලා නෑ මහින්දට දෙන්නෙත් නෑ. හැබැයි යා කතා කරනකොට අහන්න හිතෙනවා අපිට නේ. පොඩි එකක් තියෙනවා එහෙම. ඉතින් කොහොම හරි මේ අර ഘോഷාක්ෂර කියලා කියන්නේ උගුර දෙදරීමක් ඇති වෙනවා නම් ඒවා ഘോഷාක්ෂර උගුර දෙදරීමක් ඇති වෙන නැත්නම් අපි ඒවට කියන මොනවා කියලාද? අഘോഷ අක්ෂර කියලා. රයිට්. විනාඩියක් දෙන්න ලියා ගන්න. හරි. ලියා ගන්න තියෙන්නේ ඔයගොල්ලෝ. අපි යනවා පහළ කොටසට. දැන් ඕගලන්ට තේරෙනවා මේ සතිය සහ ලබන සතිය කියලා කියන්නේ මේ පාඩමේ තීරණාත්මක කොටස් දෙකක් නේද? ලබන සතියේනොත් අපි තව ටිකක් මේක ගැඹුරට බහිනවා. බහැලා අකාරාදී පිළිවෙලත් ඉවර කරලා තමයි මම මේ පාඩමින් පස්සේ තව පාඩමකට යන්නේ. නිසා බය වෙන්න එපා. රයිට්. අල්ප ප්‍රාණ මහ ප්‍රාණ අක්ෂර. ඒක හරි ලේසි. මේ බලන්න.
අල්ප ප්‍රාණ අක්ෂර කියලා කියන්නේ ඉන්න මම එක පැහැදිලි කරන්න මෙන්න මෙහෙම. මේ බලන්න. හරිම ලේසි. අල්ප හෙවත් දැන් මම මේ ඉස්කෝල ගුරුවරුන්ට බයිනව නෙවෙයි. හරිද? ඉස්කෝල ගුරුවරුන්ට බයින්න ඕනි හේතුත් තියෙනවා. ටියුෂන් ගුරුවරුන්ට බයින්න ඕනි හේතුත් තියෙනවා ඈ. නැත්තේ නෑ. හැබැයි මම දන්නවා ළමයි අපිට කියන දේවල් වලින් සහ දැන් මම ඉස්කෝල ගණනාවක ආරාධිත දේශකවරයෙක් විදිහට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක සම්මන්ත්‍රණ පවත්වනවා. ඕගොල්ලෝ දන්නවනේ ඕගොල්ලන්ගේ පැතිවලත් ඉස්කෝලේට මම ඇවිල්ලා තියෙනවා. මම ඇවිල්ලා නැත්තේ ගොඩකෙල ටවුන් එකේ මේ කුලරත්නටයි රාහුලටයි බලවින්නටයි විතරයි. අනිත් හැම ඉස්කෝලේකටම මම ගිහිල්ලා තියෙනවා. ඕගොල්ලන්ට මම හම්බෙන්නේ නැතුව ඉතින් මොකද ඕගොල්ලෝ තාම සාමාන්‍ය පෙළ කරලා නැහැනේ. ඒ දවසක සාමාන්‍ය පෙළ කරනකොට ඕගොල්ලන්ට සමහර විට මාව හම්බ වෙයි. මොනවා හරි කැපිලි තිබ්බේ නැත්තම්. මම හිතනවා හැබැයි රාහුලට නම් මාව ගෙන්න එකක් නෑ ළමයි. රාහුලේ මගේ ඉතාලම මගේ සහෝදරයෙක් වගේ ගුරුවරයෙක් ඉන්නේ අංශ ප්‍රධාන ගුරුවරයෙක් විදිහට අපේ විශ්වාසයේ ඉන්නේ. හැබැයි ඉතින් මේ යම් හේතු නිසා මාව ගෙන්නන එකක් නැහැ ළමයි. ගෙනාවොත් එහෙම ඉස්කෝලේ ඉන්න සිංහල ගුරුවරුන්ට පොඩි අප නැති වෙන කේස් එකක් තියෙනවා. රයිට්. එන්නකෝ. ඉතින් මං කියාගෙන ගියේ මේ ඉස්කෝලේ ඉන්න ගුරුවරු මේ අක්ෂර මාලාව කියන පාඩම ගොඩක් ගුරුවරු හොඳ ගුරුවරු ඉන්නවා. ඔය කුලරත්නේම මේ ඉන්න නැත්නම් සෙන්ට්‍රල් එකේ ඉන්න ඔය ලසිතා සකල සූරිය කියන සිංහල මිස් අලුතෙන් ආව මිස් කෙනෙක් මගේ තාම හිතවත් අක්කා කෙනෙක් හරි සහෝදරියක් වගේ අපේ විශ්වවිද්‍යාලය අපිට වඩා ගොඩක් ජ්‍යෙෂ්ඨ අක්කා කෙනෙක්. ඉතින් මේ එහෙම හොඳ ගුරුවරු ඉන්නවා. හැබැයි මේ සමහර ගුරුවරු මේ පාඩම අනනවා ළමයි. අල්ප ප්‍රාණ කියන්නේ මොකක්ද කියලා තේරුම් කරලා දෙන්නේ නැහැ. මහ ප්‍රාණ මොකක් කියන්නේ මොකක්ද කියලා තේරුම් කරලා දෙන්නේ නැහැ. ඉතින් ළමයි තේරුම් කරන්නේ නැතුව ඕගොල්ලෝ කොහොමද දන්නේ? ඒ නිසා හරියට පිළිවෙලට මේ තේරුම් කරන එක අහගන්න. එතකොට වැඩේ ගොඩ දාගන්න ලේසි. හරි. අල්ප හෙවත් අඩු මහන්සියකින් අල්ප හෙවත් අඩු මහන්සියකින් උච්චාරණය කළ හැකි අක්ෂර අල්ප ප්‍රාණ අක්ෂර ලෙස හැඳින්වේ. අල්ප හෙවත් අඩු මහන්සියකින් උච්චාරණය කළ හැකි අක්ෂර අල්ප ප්‍රාණ අක්ෂර ලෙස හැඳින්වේ. ඊළඟට මම මේ පැත්තෙන් ලියනවා මහ ප්‍රාණ අක්ෂර ගැන. මහා හෙවත් වැඩි මහන්සියකින් උච්චාරණය කළ හැකි අක්ෂර. මහා හෙවත් වැඩි මහන්සියකින් ආධාරදීරණේ අරකට ටයිප් කළාද? මහා හෙවත් වැඩි මහන්සියකින් උච්චාරණය කළ හැකි අක්ෂර මහ ප්‍රාණ අක්ෂර ලෙස හැඳින් වේ. දැන් මේ බලන්න. අල්ප හෙවත් අඩු මහන්සියකින් උච්චාරණය කළ හැකි අක්ෂර අල්ප ප්‍රාණ අක්ෂර වේ. මහා හෙවත් වැඩි මහන්සියකින් උච්චාරණය කළ හැකි අක්ෂර මහ ප්‍රාණ අක්ෂර වේ. හරි සරලයි මේ නිර්වචනය නේද? එතකොට අඩු මහන්සියකින් උච්චාරණය කරන්න පුළුවන් අක්ෂර මොනවද? මේ තියෙන්නේ මෙන්න මේවා. කා ච ට ත ප සහ ඒකේ මහ ප්‍රාණ ස්වරූප ටික ක ච ට ත සහ ප. මේ තියෙන්නේ අල්ප ප්‍රාණ අකුරු ටික. අල්ප ප්‍රාණ අකුරු ටික. හරි. මේ තියෙන අල්ප ප්‍රාණ අක්ෂර ටික. මහ ප්‍රාණ අකුරු මොනවද? මෙන්න තියෙන මහ ප්‍රාණ අකුරු ටික. හෝලමයි හෝ පොඩ්ඩක් ඉන්න මම ඒ දැම්මේ ഘോഷාഘോෂ වැටළුණා මට. මම වෙන කල්පනා කළොත් දැන් හිටියේ. ඕගලන්ට කියන රස කතාවක් මතක් කරා. මතක් වුන්නේ නැහැ තාම. මතක් වුණොත් කියන්න. රයිට්. අල්ප ප්‍රාණ අක්ෂර ටික මම දැන් දානවා. ගා ජ ඩ ද බ ගජඩ දබ සහ කා ච ට ත ප. ඔන්න තියෙනවා අල්ප ප්‍රාණ අකුරු ටික. දැන් මම ඒකේ මහ ප්‍රාණ අකුරු ටික දානවා. ගා ජ ඔහොමින් ළමයි ජ අකුර කීබෝඩ් එකේ හොයාගන්න ඕනේ ගහන්නේ කොහොමද කියලා. ජ අකුර ජ අකුර ගහන්නේ මෙන්න මෙහෙම. ගාජ
ඩ ද සහ බ ගජට දබ සහ කා ච ට ත ප මේ තියෙන්නේ මොනවාද මහ ප්‍රාණකුරු ටික හරි උඩ තියෙන්නේ අල්ප ප්‍රාණකුරු ටික ඉන්න මම ඒක වරහන් අතර දාන්න අල්ප ප්‍රාණ යට තියෙන්නේ මහ ප්‍රාණ රයිට් ලියා ගන්න බලන්න අල්ප හේවත් අඩු මහන්සියකින් උච්චාරණය කරන්න පුළුවන් නම් අල්ප හේවත් අඩු මහන්සියකින් උච්චාරණය කරන්න පුළුවන් අපි ඒවට කියන මොනවා කියලාද අල්ප ප්‍රාණ අක්ෂර කියලා මහා හේවත් වැඩි මහන්සියකින් උච්චාරණය කරන්න පුළුවන් නම් අපි ඒවට කියන මොනවා කියලාද මහ ප්‍රාණ අක්ෂර කියලා ලියා ගන්න බලන්න ඔය පල්ලෙහාත් මම ටියුට් එකේ වැඩි හොඳට ඔයගලන්ට දීලා තියෙන අකුරු ටික හරි රයිට් ඔයගොල්ලෝ මට හරි සතුටුයි ඈ ඔයගොල්ලෝ මේක අල්ලගෙන ඉන්නවා මොන අපහසුකම් තිබ්බත් ඔයගොල්ලෝ මේක අල්ලගෙන ඉන්න එක වටිනවා මොකද මමත් මේක කරන්නේ මට නිදහසේ ඉන්න දෙන වෙලාවක් අපේ කැප කරගෙන මම හරි කැමැත්තෙන් කරන්නේ ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් මම කැමැත්තෙන් කරන්නේ නැත්තම් මේ මම අඳුරන යාළුවන්ට එන්න කියලා ලයිව් සින්දු කියවලා ඒක තේරුම් කියලා දීලා එහෙම කරන්නේ නැහැ ඉතින් ඒ නිසා ඒ නිසා තමයි මං හරි ආසාවෙන් මේක කරන්නේ රයිට් හරි නාසික්‍ය අක්ෂර අද මේ ශබ්ද උච්චාරණ ගුණානුව ව්‍යංජන ශබ්ද කිරීම අපි අවසන් කළා තමයි දවස අවසන් කරන්නේ හොඳේ නාසික්‍ය අක්ෂර දැන් ළමයි නාසික්‍ය අක්ෂර කියලා කියන්නේ උච්චාරණයේදී වායු ධාරාව නාස් කුහරයෙන් පිටවීමෙන් උපදින අක්ෂර වලට අපි කියනවා මොනවා කියලාද නාසික්‍ය අක්ෂර කියලා මම පොඩි විහිළු කතාවක් කියන්නද දැන් හිතන්න මම මේක පන්ති නම් කියලා දිනවා හිතන්න දැන් ඕගොල්ලෝ ඉස්කෝලේ ඇල්ල ගෙදර යනවා අපි තුමු ඉස්කෝලේ ඇල්ල පන්ති හරියටම ළමයි හොඳට බලන්න ඉස්කෝලේට යනකම් වහිනවා 7:00 ඉඳන් 1:00 වෙනකම් වහින්නේ ආයි හරියට 1:20 වෙනකොට ළමයි වහිනවා ආයි පන්තියට යනකම් වැහලා පන්ති වෙලාවේ පායනවා පන්ති වෙනකොට ආයි වහිනවා එහෙම සිද්ධ වෙලා තියෙනවා නේ මටත් එහෙම සිද්ධ වෙලා තියෙනවා දැන් හිතන්නකෝ නාසික්‍ය අක්ෂර දැන් ඔන්න ඕගොල්ලෝ ඉස්කෝලේ
උදේ පාන්දර ඉස්කෝලේ පිටත් වෙනවා හරි හොඳ මනසින් අම්මලා තාත්තලාට වැඳලා දැන් යනවා. ගියාට පස්සේ මොකද වෙන්නේ? ඕගොල්ලෝ වැස්සේ තෙමෙනවා. හරිද? වැස්සේ තෙමෙනවා කියලා හිතන්න. හරිද? වැස්සේ තෙමිලා ඕගොල්ලෝ දැන් උන ගෙදර එනවා. කුඩේකුත් නෑ තෙමිලා යුනිෆෝම් එක ඇඟට ඇල්ලලා දැන් නාන්න බලාගෙන එනවා. එනකොට දැන් සාමාන්‍යයෙන් මම දන්නවා ගොඩාක් ළමයි තෙමුණ ගමන් පටස් ගාලා සෙම බුරුල් වෙලා ඔළුව කැක්කුම් අරගෙන කිබුහුන් ගිහිල්ලා එන විකාර ටිකක් වෙනවා. දැන් උදේ පාන්දර මං එහෙනම් යන්නම් අම්මේ කියලා වැඳලා එහෙම යන ළමයා ගෙදර ඇවිල්ලා අබ්බේ 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 බඩ අඩියඩවා අර අම්මේ මං ගිහින් එන්න කියලා කියලා මෙයා ගෙදර ඇවිල්ලා අබ්බේ අබ්බේ බඩ අඩියඩවා අම්මේ මං නාන්න යනවා කියලා කියන්න බෑ. අබ්බේ බඩ අඩියඩවා. ඇයි ඒ? අර නහයෙන් එන වායු ධාරාව යන්නේ නෑ ළමයි බ්ලොක් වෙලා තියෙන හොටු ඇවිල්ලා. හෙබ්බිරිස්සාව. හෙම්බිරිස්සාව නෙවෙයි හෙබ්බිරිස්සාව. අබගෙඩියක්. අබගෙඩියක්. අබගෙඩි නෑ ළමයි අඹගෙඩි තමයි තියෙන්නේ. හැබැයි කියා ගන්න බෑ. හරිද? අබගෙඩියක්. ඊළඟට දැන් අපි හිතමුකෝ අපි හිතමු දැන් අහනවා දැන් මොකද වෙන අහය බුරුල්ලා බබ එඩකොට වැස්සේ තිබුණා බබ මම නෙවෙයි බබ එඩකොට වැස්සේ තිබුණා ඒක මේ මදිර හුස්ම ගන්නෙත් කටි ඇයි කියලාමයි අර මේ නහයෙන් යන්න ඕනි වායු ධාරාව යන්නේ නැතුව બ્લોක් කරගෙන ඉන්නවා මේ හොටු ටික ඇවිල්ලා ඒ නිසා නාසික් යකුරු කියෙවෙන්නේ නැහැ ළමයි ඒක තමයි ඒකේ තියෙන සයන්ස් එක බලන්න සිංහල භාෂාවත් එක්ක අපේ ජීවිතේ කොයිතරම්නම් බැඳිලා තියෙනවද කියලා. හරි? ඔන්න බලන්න. එහෙනම් අපි නාසික අක්ෂර කියලා කියන්නේ උච්චාරණයේදී වායු ධාරාව නාස් කුහරයෙන් ගමන් කිරීමෙන් උපදින අක්ෂර උච්චාරණයේදී වායු ධාරාව නාස් කුහරයෙන් ගමන් කිරීමෙන් උපදින අක්ෂර නාසික්‍ය අක්ෂර ලෙස හැඳින්වේ. උච්චාරණයේදී වායු ධාරාව නාස් කුහරයෙන් ගමන් කිරීමෙන් උපදින අක්ෂර නාසික්‍ය අක්ෂර ලෙස හැඳින්වේ. right. දැන් මේ මට කියන්න කවුරු හරි PCR එකක් කියන්නේ කාට හරි PCR එකක් කරන්න සිද්ධ වුණා නම් PCR අත්දැකීම කාට හරි තියෙනවා නම් මට මෙසේජ් එකක් දාන්න සර් මට තියෙනවා PCR එක මම සර් PCR එක කරලා තියෙනවා කියලා කාට හරි කෙනෙක් කියන්නේ මේ නිකන් ආශ්‍රිතෙක් වුණත් අපිට PCR එකක් කරවනවනේ ඒක කිසි ගැටලුවක් නැහැ මේ නාසික අකුර වලට සම්බන්ධයි ඒක මම ඒකයි කියන්නේ කවුරු හරි කෙනෙක් PCR එකක් කරලා තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න මේක ලියන අතරේ හොඳයි මම විනාඩියක් දෙන්නම් හරි මේ PCR එක ගැන කතාව කියන්නද මම මහ දෙයක් නෙවෙයි ළමයි PCR එක කරාම ටික වෙලාවක් යනකම් ওই නාසික අක්ෂර කියා ගන්න බැරුව යනවා
ඇයි ළමයි අර කූරක් වගේක් මෙහෙම නහය ඇතුලේ ළමයි මේ සාමාන්‍ය මේ ඇහැ හරියටම දානවා. නහය ඇතුලේ මෙහෙම ඇහැ හරියටම දාලා මෙහෙම හාරලා තමයි මේ නියදි ටික ගන්නෙ. ආයෙ අනිත් පැත්තටත් දානවා. මෙහෙම හාරනවා. මම PCR එක කරලා තියෙනවා. හැබැයි ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා ඈ. ඒ කියන්නේ මම ඇහුවා PCR එකේ මොකද වෙන්නේ කරන්න කියලා. ඒගොල්ලෝ කරන්නේ අර ඒ දාන කූර වගේ එකට ළමයි අර අපේ නහය ඇතුලේ තියෙනනේ ගල් වෙච්ච හොටු. ඒ හොටු ටික කඩනවා. කඩලා ළමයි ගන්නවා. එළියට ගත්තාම ඒවෙන් තමයි කොරෝනා තියෙනවද නැද්ද කියලා බලන්නේ. ඉතින් ඒ ඔය PCR එක කරාමත් සමහරලාට නාසික අක්ෂර ටික වෙලාවක් විනාඩි 2ක් විතර නිකන් කියාගන්න බැරි වෙනවා. රයිට්. ඊළඟට සංඥක අක්ෂර. සංඥක අක්ෂර කියලා කියන්නේ සංඥක කියන වචනේ තේරුම තමයි ළමයි සංයෝග වෙනවා කියන එක. එකට එකතු වෙනවා කියන එක. ඔය සංඥක අකුරු කියලා කියන්නේ අක්ෂර උච්චාරණයේදී වායු ධාරාව නාස් කුහරයෙන් සහ මුඛ කුහරයෙන් කියන දෙකෙන්ම පිට වෙනවා නම් අපි ඒවට කියනවා මොනවා කියලාද? සංඥක අක්ෂර කියලා. අක්ෂර උච්චාරණය කරනකොට වායු ධාරාව කටිනුත් යනවා, නහයනුත් යනවා. ඒ දෙක එකට එකතු වෙලා තමයි සංඥක අකුරු ඉපදෙන්නේ. ඔය සංඥක අකුරු වලට අපි කියනවා අර්ධනාසික්‍ය සහ අර්ධානුනාසික්‍ය කියලා. දැන් මේ බලන්න මේ අකුරු උච්චාරණය කරන විදිහක් තියෙනවා. දැන් අපි ඔකට ගජන දබ කියන්නේ නැහැ. ගජන දබ කියන්නේත් නැහැ. දෙක මැද්ද කියන්නේ. ගජන දබ. ගජන දබ. හරි ගජන දබ. දෙක මැද්දෙන් තමයි අපි කියාගෙන යන්නේ. එහෙනම් ඔය තියෙන්නේ සංඥක අකුරු ටික. අක්ෂර උච්චාරණයේදී වායු ධාරාව මුඛ කුහරයෙන් සහ නාස් කුහරයෙන් කියන දෙකෙන්ම පිටවීමෙන් උපදිනවා නම් අපි ඒවට කියනවා මොනවා කියලාද? සංඥක අක්ෂර කියලා. ලියා ගන්න විනාඩියක් ඇති ඔකට. මම මෙහෙම ඉන්නම් ලියා ගන්න ටක් ගාලා. ලියා ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනේ. රයිට්. අපි යනවා ඊළඟ කොටසට. ඌෂ්ම අක්ෂර. ඌෂ්ම අක්ෂර කියන්නේ උච්චාරණයේදී උණුසුම් වායු ධාරාවක්. දැන් බලන්න හරි ලේසි නේ මේ අක්ෂර වර්ග ටික ඔයගොල්ලෝ අමාරුයි කියලා හිතන් හිටියද? උච්චාරණයේදී උණුසුම් වායු ධාරාවක් පිටවීමෙන් උපදින අක්ෂර මේ නමින් නැත්නම් අපි කියන එකට ඌෂ්ම අක්ෂර ලෙස හැඳින්වේ. උච්චාරණයේදී උණුසුම් වායු ධාරාවක් පිටවීමෙන් උපදින අක්ෂර ඌෂ්ම අක්ෂර ලෙස හැඳින්වේ. ලියන්න. පල්ලෙහා තියෙන අකුරු වර්ග ටිකක් ශාෂ සාහා ෆ කියලා. right එක ලියා ගන්නකම් මම ඊට පල්ලෙහාකට යනවා. වායු ධාරාවේ ගමන් මගට දිව බාධා කළ විට එහි එක් පැත්තකින් හෝ දෙපැත්තෙන්ම වායුව ගමන් කිරීමෙන් පැති අකුරු හෙවත් පාර්ශවීය අක්ෂර උපදී. වායු ධාරාවේ ගමන් මගට දිව බාධා කළ විට ඒ කියන්නේ දිව හල්ලන්න කියන විදිහට දිව තියා ගන්න මෙන්න මෙහෙම කියලා. එතකොට වායු ධාරාවේ ගමන් මගට දිව බාධා වෙනවනේ. එතකොට එක පැත්තකින් හරි දෙපැත්තෙන්ම හරි වායු ධාරාව ගමන් කිරීමෙන් ඉපදෙන අකුරු දෙකක්. ඒවා තමයි පාර්ශවීය අක්ෂර ලා ල කියන අකුරු. ලා කිව්වහම දිව මෙහෙම මැද්දට හිටලා වායු ධාරාව දෙපැත්තෙන් තමයි ඉන්නේ. එහෙනම් අපි ඒවට කියන මොනවා කියලාද? පාර්ශවීය අක්ෂර කියලා. right මේ දෙකම ලියාගෙන ටක් ගාලා ළමයි ඕක ලියන ගමන් මට කියන්න මීටින් එකේ තා විනාඩි 5ක් විතර තියෙන්නේ. අපි අලුත් මීටින් එකකට ගමුද මේ? එතකොට අපිට මේක නිදහසේ ඉවර කරගන්න පුළුවන්. තා විනාඩි 10ක් විතර තියෙන හැබැයි මේකේ තමයි සාරය තියෙන්නේ. මේකේ තමයි හොඳම කෑල්ල තියෙන්නේ. එහෙනම් අපි මේ මීටින් එක ක්ලෝස් කරලා අලුත් මීටින් එකකින් වැඩි ඉවර කරලා දාමුද? කමක් නැද්ද? මැසේජ් එක දාන්න බලන්න ටක් ගාලා chat එකට දාන්න.
හා හරි රයිට් හරි එහෙනම් මේ මීටින් එක මම ක්ලෝස් කරනවා තා විනාඩියකින් මම මේක ලියා ගන්න වෙලාව තියෙනවා තා විනාඩි දෙකක් මම දෙනවා ඊට පස්සේ මීටින් එක ක්ලෝස් කරනවා අලුත් මීටින් එකකට ඩක් ගාලා ලොග් වෙන්න එතකොට හරි ඔක ලියන්නකෝ හරි ළමයි මේකෙන් අයින් වෙන්න අපි අලුත් මීටින් එකට ලොග් වෙමු